කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං තුනුරුවන්ගේ සරණ හැර අපට අන් සරණක් කොයින්ද මෙලොව පරලොව දෙලොවම අභිවෘද්ධිය පිණිස අදත් ජාතියේ බෞද්ධ නාලිකාව ඔබේ සිත් සතන් සුවපත් කරනු රිසින් මේ ආරම්භ කරන්නේ කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම් කරගෙන පවත්වන සජීව සදහම් කතිකාවතයි. ඔබ සැමට ආයුබෝවන්. සදහවතුනි, අද ජනවාරි මාසයේ 18 වනදා තවත් සඳුදා දවසක්. බොහෝ දෙනා කාර්යබහුල ජීවන රටාවට නැවතත් ක්‍රමිකව පෙළ ගැහෙන ආකාරයක් සේයාවක් තමයි අපිට දකින්නට තියෙන්නේ. නමුත් ඒ කාර්යබහුලත්වයෙන් යම් තාක් දුරකට හෝ මිදුණු බොහෝ දෙනා අප හා සමග බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් ඒකාත්මික වන වගේ දන්නවා. එපමණක් නොවේ, අර කාර්යබහුල ජීවිතයෙන් පිරිපුන් බොහෝ දෙනාද තමන්ගේ රාජකාරියට ගමන් කරන අතර වාරයේ තමන්ගේ රථ වාහනේ බෞද්ධ ගුවන්විදුලිය සුසර කරගෙන මේ වැඩසටහන සමග ඒකාත්මික වන වගේ අප දන්නවා. ඉතින් නිර්මල නිකැලැල් ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත උතුම් ත්‍රිපිටකය ඇසුරු නිසුරු කරගනිමින් පවත්වන අද සදහම් සජීව කතිකාවත ගොඩනංවන්නට වෙනදා මෙන්ම අප සිදු කළ ආරාධනාව මෛත්‍රී පූර්වකව කරුණාවෙන් යුක්තව පිළිගෙන එදා පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ පැවරූ වගකීම නොපිරිහෙලා අද දවසේදී ඉෂ්ට සිද්ධ කරන්නට, අනාගතය තුල ඉෂ්ට සිද්ධ කරන්නට අපමණ වෙහෙසෙන කැපවන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති නාරංගවල ගුණරත්න සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති හබරකඩ කොටුගොඩ ඒ වගේම හන්තාන යන භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධානීන් වහන්සේ විදිහට කටයුතු කරන ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය දුරන්දර, එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ නම් වූ මේ පින් කෙතෙහි වර්තමාන සභාපති දූරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තේ නානාතිත්‍ය ශාවක සූත්‍රය ඇසුරු කර ගනිමින් තමයි මේ සදහම් කතිකාවත ආරම්භ කරන්නට අප බලාපොරොත්තු වෙන්නේ. පින්වත් නායක ස්වාමින් වහන්සේ එදා රජගහ නුවර වේළුවනාරාමේහි භාග්‍යවතුන් වැඩ සිටින අවදියේ තමයි මේ කතිකාවත ගොඩ නැංවෙන්නේ. ඉතින් මේ දිව්‍ය පුත්‍රයන් ඒ වගේම මේ සාකච්ඡාවට සම්බන්ධ වන ආනන්ද තෙරුන් වහන්සේ ඇතුළු මේ පිරිස මොන වගේද මේ කතිකාවත ගොඩනංවන්නේ කියලා අපි බලන්නට සූදානම්. ඊට පෙර ආතුව ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ සූත්‍ර දේශනාව පිළිබඳව යම්කිසි පූර්විකාවක් සපයමින්ම මේ වැඩසටහන අද දවසේදී ආරම්භ කරන්නට. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්තුනි, සහන් මතක් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම දේවපුත්‍ර සංයුත්තේ අපිට මගහැරුණු සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි නානාතිත්‍ය ශාවක කියලා කියන සූත්‍ර දේශනාව. ඒතර නානාතිත්‍ය වග්ගයේ සඳහන් වුණේ නොඑක් තීර්ථකයන් ගැන. ෂට් ශාස්ත්‍රවරු වගේ නොඑක් තීර්ථකයන් ගැන තමයි සාකච්ඡා වුණේ. ඉතින් අද සූත්‍ර දේශනාවෙත් ඒ වගේමයි නානාතිත්‍ය ශාවක සූත්‍රය කියලා තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි සත්‍යාසුන් වහන්සේලා අනුගමනය කරලා උපදෙස් ලබාගෙන
ඒ අයත් හොඳ දේවල් ගැන කියලා තියෙනවනේ නේද? හොඳ දේවල් ගැන කියලා තියෙනවා. ඒ වගේ මේවා අනුගමනය කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ගිය අය එතකොට නානාතිත්‍ය ශාවක නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පිරිසත් ඇත්තට මෙහිදිත් දිව්‍ය ලෝකයේ ඉන්නෙත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය පුත්‍රයන් හැටියට. එහිදී බෞද්ධයන් විදිහට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු දිව්‍ය පුත්‍රෝ සාකච්ඡා කරනකොට ඒත් මේ සාකච්ඡාවලට එනවා. ඇවිල්ලා සාකච්ඡා කරලා සමහරලාට ලොකුවට වාද විවාද පවත්තලා එහිදී මේ මිත්‍යා දෘෂ්ටික අදහස් නැති කරගත් අයත් ඉන්නවා. එහෙම නැති කරගත්තේ නැති දිව්‍ය පුත්‍රයෝත් ඉන්නවා. ඉතින් මෙහිදී ඒ වගේ ලොකු සංවාදයක් තමයි ඇත්තටම මේ සිද්ධ වෙන්නේ. රජගහනුවර වේණුවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ ශාස්ත්‍රාසුන් වහන්සේලා අනුගමනය කරලා දිව්‍ය ලෝකෙට ගිහිලා දිව්‍ය පුත්‍රයන් බවට පත් වෙලා ඒ අය නැවත බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා බුදුරජාණන් වහන්සේ හමුවේ සිද්ධ වෙන සාකච්ඡාවක් සංවාදයක් තමයි මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ හොඳ කාරණාවක් ඉස්මතු වුණා පූර්විකාවේදී. දැන් බලන්න සදහවතුනි දිව්‍ය තලවල පවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඉතින් ඔබ අප සියලු දෙනාම තිලොවට තිලක වූ අසම සම වූ අංගීරස වූ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. ඉතින් අපි සම්‍යක් දෘෂ්ටික දැක්මකින් යුක්තවයි කටයුතු කරන්නේ. තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවයි කටයුතු කරන්නේ. එය සම්‍යක් දෘෂ්ටික භාවයටම අනාගතයේ හේතු වෙනවා වාසනාව වෙනවා කියන දැනීම දැන් ඔබ තුල තියෙනවා. පින්වත් නායක ස්වාමීන් වහන්සේ මේ සදහම් සාකච්ඡාව තුළ බුදු පියාණන් වහන්සේ අසලම සිටිය ධර්ම භාණ්ඩාගාරිකයන්න් වහන්සේ වුණු අනද තෙරුන් වහන්සේ මුල් වෙනවා. මේ සූත්‍ර දේශනාව අනද තෙරුන් වහන්සේ විසින් තමයි ආරම්භ කරන්නේ. අපි කැමති ඒ කොයි විදිහටද කියලා ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට. ඕසහන් සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාපෙහි වේළුවනාරාමේ වැඩවසන සේක. එකල්හි නොඑක් තීර්ථකයන්ගේ ශ්‍රාවක වූ මහා චයු වර්ණ ඇති අසමද සහලීද ඒ වගේම නික්කද ඊළඟට ආකෝටක ඊළඟට වේටම්බරි ඊළඟට මානවගාමීය කියලා කියන දිව්‍ය පුත්‍රයෝ තමයි පෙරයම වික්ම ගිය කල්හි භාග්‍යතුන් වහන්සේ හමුවට ඇවිල්ලා මේ විදිහට විමසන්නේ. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා එකත් මාසක ඉඳලා අසම දිව්‍ය පුත්‍රයා පූර්ණ කාශ්‍යප ආරම්භයා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට මේ විදිහට මේ එයාගේ අදහස ප්‍රකාශ කරන මුලින්ම සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි ෂඩ් ශාස්ත්‍රූන් විදිහට කතා කරද්දී පූර්ණ කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදී වශයෙන් සාකච්ඡා කරනවා. දැන් ඔය මිසදිටු අදහස් තියෙන දිව්‍ය ශ්‍රාවකයෝ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ අභිමුවට පැමිණලා මේ විදිහට විමසන්නේ. අනද තෙරුන් මේ විදිහට සංවාදයට මුල පුරන්නේ. අපි කැමති දැනගන්න පූර්ණ කාශ්‍යප පිළිබඳව. ඒ ශ්‍රාවකයෝ මොන වගේ අදහසක්ද දරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී මොන වගේ අදහස්ද පළ කරන්නේ? මේ ගාථාවේ සඳහන් වෙනවා පළමුවෙන්ම පූර්ණ කාශ්‍යප එහෙම නැත්නම් කාශ්‍යප ශාස්ත්‍රෝ තෙමේ සිඳීමෙහිද මැරීමෙහිද පිළීමෙහිද ධනහානියෙහිද තමහට පවක් හෝ පිනක් හෝ නොදකි හෙත මේ ඒකාන්තයෙන් විශ්වාසයයි ඒ වගේම බුහුමනට සුදුසුයි කියලා තමයි අර මේ සත්සාසුන් වහන්සේලා අතරින් පූර්ණ කාශ්‍යප මේයන්ගේ ඒ විදිහට ශ්‍රාවකයා එහෙමයි
දේව පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ. ඒ කියන්නේ යමක් සිඳිනවද? දැන් අපි හිතමු ගස්වැල් හරි ඊළඟට ස්වභාව ධර්මය හරි එහෙම නැත්නම් ඒ වගේ දේවල් වලට හානි කළොත් එහෙම ඒ වගේ ප්‍රතිවිපාකයක් නැහැ කියලා කියනවා. එහෙමයි. ඊළඟට කෙනෙක් ඒ විදිහට ගස්වැල් හරි මොන හරි ජීවි දේවල් මරණයටපත් කරාම ඒ වගේ මේ ප්‍රතිඵලයක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි යම් කිසි විදිහකින් මේ දැන් අපි ගත්තොත් එහෙම භෞතික දේවල් උනත් ඒවා විනාශ කරොත් එහෙම ඒ තුලින් ධනහානියක් වෙනවනේ. අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම ඍජුවම ධනය මුල් කරගෙනම මේ මුදල් මුල් කරගෙනම ඒවා පැහැරගත්තොත් හරි එහෙම නැත්නම් ඒවා විනාශ කළොත් හරි නැත්නම් සමහරලාට දැන් නෝට්ටු වගේ දේවල් නම් පුලුස්සන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් වලට හානි කළොත් එහෙම ඒ විදිහට විපාකයක් නැහැ කියලා තමයි මේ දිව්‍ය පුත්‍රයාගේ අදහස උනේ. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම මේ හැම දෙයකටම වටිනාකමක් තියෙනවනේ. එහෙමයි. නේද? ගස්වැල් වලටද හැම දෙයකටම මේ භෞතික හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් ඒ කාලවකවානුව තුළ යම් කිසි විදියකින් මුදල්මය වටිනාකමක් ඒවට දෙන්න පුළුවන්. ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නමුත් මේවා විනාශ කළොත් එහෙම මේ වගේ ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ ප්‍රතිවිපාකයක් නැහැ කියලා තමයි ඒ විදිහට අර පූර්ණ කාශ්‍යප විදිහට කියලා තියෙන්නේ කියලා අපිට මතක් කරලා තියෙන්නේ කියලා දිව්‍ය පුත්‍රයා මතක් කරනවා. ඉතින් ඒ නිසා සමහරලාට දැන් අර ඒ වගේ ශ්‍රාවකයන්ගේ පවා බිය නැති වෙනවනේ එහෙම කිව්වහම. එහෙමයි. නේද? දැන් පවට බිය නැති වෙනවනේ. ඒවා විනාශ කළාම ප්‍රතිවිපාකයක් නැහැ කියලා කිව්වහම ඒ විදිහට අනිසි බයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒ බය නැති වෙච්ච නිසා ගොඩාක් ගරු කරා මේ අයට. ඒ කියන්නේ බොහොමවට සුදුසුයි ගරු කරන්න සුදුසුයි කියලා තමයි ඒ පළවෙනි දිව්‍ය පුත්‍රයාගේ අදහස උනේ පූර්ණ කාශ්‍යප පිළිබඳව වර්ණාවක් තමයි ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා කළේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා මක්කලි ගෝසාල පිළිබඳව අදහස් දක්වන දිව්‍ය පුත්‍රයනු. එතකොට කොයි විදිහද පූර්ණ කාශ්‍යපට වඩා මක්කලි ගෝසාල පිළිබඳව ඒ දිව්‍ය පුත්‍රයන් කොහොමද අදහස් දක්වන්නේ? අවසාන මෙතෙන්ට එකතු වෙනවා දැන් මේ සහලී කියලා කියන දිව්‍ය පුත්‍රයා. සහලී දිව්‍ය පුත්‍රයා තමයි මක්කලි ගෝසාල මේ ආරම්භය මක්කලි ගෝසාල පිළිබඳව මේ වර්ණනාව කරන්නේ. එහෙමයි. මෙතන සඳහන් වෙනවා කය පෙළෙන තපසින්හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙතෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුළු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තේම පවක් නොම කෙරෙයි. කියන්නේ පවක් කරන්නේ නැහැ. දැන් මෙතෙන් සඳහන් වෙන්නේ කය පෙළෙන තපසින්. නොඑක් විදිහට ඒ අය අර කය පෙලීමටපත් කරානේ. එහෙම නේද? කය පෙලීමටපත් කරානේ. ඒ කියන්නේ සමහරලාට එක වේලයි ආහාර ගන්නේ. ඒ වගේම තමයි බොහොම කටෝර ආහාර තමයි ගන්නෙ. දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ශාරීරිය ගත්තොත් එහෙම සමහර අය කටෝර ඒ විදිහට මේ රෙදිපිලි තමයි පරිහරණය කරන්නේ. ඔය විදිහට නොඑක් විදිහේ ශරීරයට දුක් දෙන වැඩ පිළිවෙලවල් තිබුණානේ. අත්තමිත් කිලමතානුයෝගී ස්වභාවය. ඔව් අන්න ඒ විදිහට තිබුණානේ. ඉතින් ඒ විදිහට කටයුතු කිරීම පිළිබඳව බොහොම ප්‍රසාදයටපත් වෙලා හිටියේ මේ අය. එහෙමයි. ඊළඟට පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වුණා කියලා කියනවා. ඉතින් අපි දන්නවා දැන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාම වර්ධව හැසිරීම කියලා කියන දේවල් වලින් යම් කිසි කෙනෙකුට මේ හිතට දැනෙනවා නම් ඒ විදිහට දුකක් ඇති වෙනවා නම් දුකක් කනගාටුවක් සංවේගයක් යම් කිසි ආකාරයෙන් ඇති වෙනවා නම් ඒක මේ ලෝක ස්වභාවයට පටහැනි එහෙම නැත්නම් ලෝක ස්වභාවයට පටහැනි කියලා විදිහට අනිත් අයගේ ඒ විදිහට අදූරදර්ශී පැත්තට නැඹුරු වෙනවනේ. ඒ කියන්නේ ඒ අයගේ ඒ විදිහට ප්‍රසාදයටපත් වෙන්නේ නැහෙනේ. කෙනෙකුට හානියක් කළොත් එහෙම ඒ නිසා තමයි මේ අය සත්තු මරන්න නැතුව හිටියේ. සමහරලාට සතුන් මරනවා කියලා කිව්වහම මේ
අර පුංචි පුංචි සත්තු ඝාතනය කරාට ලොකු සත්තු ඒ විදිහට බේරන ක්‍රමයක් තිබුණා. නේද? අන්න ඒ වගේ තියෙනවනේ. සමහර අය ගණන් ගන්න ඇත්තනම ලොකු සත්තු සත්තුන්ට කරුණා මෛත්‍රිය දක්වාට බොහොම පුංචි සත්තුන්ට ඒ කරුණාව දක්වන්නේ නැහැ. එහෙමයි. නේද? ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් තිබුණ නිසා ඒ වගේම තමයි මේ ජනයාත් එක්ක කටයුතු කරනකොට මේ සැර වචන පාවිච්චි කරේ නැහැ. වචන භාවිතා කරනකොටත් බොහොම මට සිල්ටු වචනෙන් කතා කරනවා. ඒ අයගෙත් අර හිත සතුටු වන ආකාරයට තමයි කතා කරන්නේ. ඉතින් ඒ පිළිබඳව වර්ණනා කරලා තිබුණා ඒ විදිහට මේ මහකලි ගෝසාල ශාස්ත්‍රවරයා. එහෙමයි. ඒ වගේම තමයි බොරු කියනවට කැමති වුණේ නැහැ. ඒ වගේම සත්‍ය වචන කතා කිරීම පිළිබඳව ඒ ශ්‍රාවකයෝ දැනුවත් කරලා තිබුණා. ඒ වගේ තියෙන වටිනාකම දැනුවත් කරලා තිබුණා. සත්‍ය වචන කතා කළ යුතුයි කියලා. බොරු කියන්න එපා කියලා. ඉතින් මේ වගේ මේ ඒ විදිහට මේ වගේ වැරදි වලින් වැළකීම පිළිබඳව ඒ ශ්‍රාවකයෝ දැනුවත් කරලා තිබුණ නිසා තමයි මේ සහලී දිව්‍ය පුත්‍රයා මකලි ගෝසාල පිළිබඳව මේ විදිහට වර්ණාවක් කළේ. ඉතින් ඒ නිසා මේ අයට අදහස් උනේ අපි දේවත්වයටපත් උනේ, අපි දිව්‍ය පුත්‍රයන් බවටපත් උනේ මේ දේවල් අනුගමනය කරලා කියලා තමයි ලොකු ප්‍රසාදයක් ඇති කරගත්තේ මක්කලි ගෝසාල ශාස්ත්‍රවරයා පිළිබඳව. එහෙමයි. දැන් අපිට වැටහෙනවා මහා සංවාදයක් ඇති වුණු තැනක් තමයි මේ ස්ථානය. එදා රජගහනුවර වේළුවනාරාමේ මේ අවස්ථාව තුල දැන් අර ෂට් ශාස්ත්‍රුන් වහන්සේලාගේ එක් නියෝජිතයන් අපි මේ විදිහට සඳහන් කළොතින් දැන් මීළඟට ඉන්නේ දිගන්ඨනාත පුත්ත කියන ඒ ෂට් ශාස්ත්‍රවරයා සරණ ගිය ශ්‍රාවකයන් කෙනෙක්. එහෙම නැත්නම් දිව්‍ය පුත්‍රයෙක්. නායක ස්වාමීන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා කොහොමද නිගණ්ඨනාත පුත්ත පිළිබඳව සඳහන් කරන්නේ මෙතනදී? ඔව් සහන් දැන් මෙතන නිගණ්ඨනාත පුත්‍ර පිළිබඳව කියන්න ඉන්නේ ප්‍රකාශ කරන්න ඉන්නේ නිංක කියලා කියන දිව්‍ය පුත්‍රයා. මේ විදිහට මතක් කරනවා. ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්‍ර ගැන වර්ණනා කරනවා ඒ ශ්‍රාවකයා. දිව්‍ය පුත්‍රයා. පවට පිළිකුල් කරන නුවණැති සසර බය දක්නා ඒ විදිහට චතු යාමයෙන් ඒ විදිහට චතු යාමයේහි ඒ කියන්නේ ඒ කාල සීමාවන් වල උදේ හවස දවල් කාලේ සන්ධ්‍යා කාලේ මේ හැම කාලයකම ඒ විදිහට මේ හොඳ දේවල් කරන එක. ඒ කියන්නේ පව පිළිකුල් කරලා ඊළඟට හොඳ දේවල් කිරීම පිළිබඳව ඒ ශාස්ත්‍රවරයා විශේෂයෙන්ම මේ ඒ ශ්‍රාවකයෝ දැනුවත් කරලා තිබුණා. ඊළඟට මෙතන සඳහන් වෙනවා අසන ලද්දද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නොමවන්නේය. මේ විදිහට මේ විදිහට මේ හොඳ පවට පිළිකුල් කිරීම පිළිබඳව මේ ශ්‍රාවකයෝ දැනුවත් කරලා තිබුණ නිසා මේ නික කියලා කියන ඒ විදිහට දිව්‍ය පුත්‍රයාත් ගොඩාක් පැහැදීමෙන් හිටියා නිගණ්ඨනාත පුත්ත ගැන. ඒක දැන් නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ ඇත්තටම මේ වස්ත්‍ර ඒ විදිහට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් නේ. නිර්වස්ත්‍ර වලින් ඉන්නේ එතකොට නේද? එතකොට නග්නව තමයි සාමාන්‍යයෙන් ඒ ශාස්ත්‍රවරු කටයුතු කරන්නේ. ඒ නිසා ඇඳුම් අඳින්නේ නැහැ. අදටත් ඉන්දියාවේ අපිට දකින්න පුළුවන් නේද නායක ස්වාමීන් වහන්සේ? ඔව් ඒ විදිහට දකින්න පුළුවන් නේ. ඉතින් ඒ අයත් මේ විදිහට මේ ඒ ලැජ්ජා ස්ථාන වසා ගන්නවා වෙනුවට ඒ විදිහට මේ බොහොම ඉවසීමෙන් නේද? කයට සමහරලාට කයට ආහාර පාන ගන්න එක බොහොම සීමිතව ආහාර පාන අරගෙන බොහොම දුෂ්කරව ඒ විදිහට ජීවිතය ගත කරාම ශරීරයේ ප්‍රකෘති භාවය සම්පූර්ණ වෙනස් වෙනවානේ නේද? ශරීරයේ ප්‍රකෘති භාවය වෙනස් වෙලා ඒ වගේම අර සාමාන්‍ය ශරීරයේ තියෙන ශක්ති ප්‍රභවයන් සාමාන්‍යයෙන් ශාරීරික ක්‍රියාත්මක වෙන්නේ නැතුව ශරීරයේ අඩපණ වෙන ස්වභාවයක් තියෙනවනේ. ආන්නේ ඒ විදිහට තමයි මේ ශරීරය ගොඩක් ඒ විදිහට පාලනය කරගෙන හිටියේ. ඉතින් හැඟීම් පාලනය කරගන්න එක නේද? අදහස් පාලනය කරගන්න එක ඊළඟට අපි වචනය පාලනය කරගන්න එක, කයේ නොඑක් විදිහේ ක්‍රියාවන් පාලනය කරගන්න එක මේ හැම පාලනයක්ම සිද්ධ කරගත්තේ
යම් කිසි විදිහේ දැඩි ඒ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරලා. එහෙමයි. දැඩි පිළිවෙත් අනුගමනය කරලා. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාට නිନ୍ଦ ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැතුව, ඒ වගේම වාසස්ථාන ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැතුව අර බොහෝ වෙලාවට ඒ කල්පනා කරේ මේ තුලින් ලැබෙන తాවකාලික සැපය දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් කියලා. එහෙමයි. දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් කියලා අදහස් කරගෙන හිටපු නිසා තමයි මේ සාසුන් පිළිබඳවත් මේ අය අර ශ්‍රාවකයෝ ගොඩාක් පැහැදිලා අනුගමනය කරන්නට පටන් ගත්තේ. ඉතින් අපි ගත්තොත් එහෙම ඇත්තටම ලොකු වෙනසක් නේ. ඒ කියන්නේ එක වේලක් ආහාර ගත්තොත් එහෙම. නැත්නම් ආහාර ගන්නකොටත් අර ඒ විදිහට සමහර වෙලාවට එළවලුද පළතුරුද මේ ඔක්කොම එකට එකතු කරලා නේද? මිශ්‍ර කරලා ආහාරයට ගන්න ඒවා. ඉතින් නොඑක් දේවල් තියෙනවනේ. ඉතින් මේ විදිහේ දේවල් මේ අනුගමනය කරපු නිසා ලොකු පිරිසක් පැහැදීමටපත් වුණා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඒක අපි ගත්තොත් එහෙම මේ ලැජ්ජාස්ථාන වසා ගන්න කෙනෙක් ක්‍රියා කරන ආකාරයයි ඒ හැඟීම් පාලනය කරගන්න ආකාරයයි ඊළඟට ලැජ්ජාස්ථාන වසා ගන්නේ නැතුව නේද? නැතුව මේ අය මේ කරන කැපකිරීම කෙරෙහි අර දක්ෂතාවයක් බව තේරුම් අරගෙන ගොඩ ලොකු පිරිසක් පැහැදීමටපත් වුණා. එහෙමයි. ඉතින් මේ පැහැදුණු දිව්‍ය පුත්‍රයෙක් තමයි නිගණ්ඨනාථ පුත්ත ගැන මේ විදිහේ වර්ණනාවක් කරන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඔය දැන් අතරේ පොදුවේ අන්‍ය තීර්ථකයන් පිළිබඳව කතා කරන්නත් මේ දිව්‍ය පුත්‍රයන් වහන්සේලා. එහෙම නැත්නම් මිසදුටු දිව්‍ය පුත්‍රයෝ පෙළඹුණු වගක් අපිට මේ සූත්‍ර දේශනාව ඇසුරු කරද්දී පේන්නට තියෙනවා. පොදුවේ ගත් කල අන්‍ය තීර්ථකයන් පිළිබඳවත් මොන වගේ අදහසක්ද මොන වගේ වර්ණනාවක්ද ඒ දිව්‍ය පුත්‍රයන් සිද්ධ කරන්නේ? අවසන් දැන් මෙතෙන්ට එකතු වෙනවා මේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා. ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා පකුතකත්යායන තෙමේද නිගණ්ඨනාථ පුත්ත තෙමේද යම් මේ මක්කලි ගෝසාල සහ පූර්ණ කස්සප දෙදෙනාද යන ඒ විදිහට ගණයාට ශාස්ත්‍ර වූ මහානකමෙහි කෙලපැමිණි. ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් දුරු වෙන්නේ නැහැ කියලා ඒ විදිහට මතක් කළා. ඒ කියන්නේ සත්පුරුෂයෝ ගණයට වැටෙනවා කියලා නෙමෙයි තමයි මතක් කරන්නේ. නේද? ඒත් මෙතන සඳහන් කරනවා මේ ගණයාට ශාස්ත්‍ර වූ ඒ කියන්නේ විශාල පිරිසකට ඒ අනුගමනය කරපු ශ්‍රාවකයෝ දහස් ගාණක් නේද? ඉතින් දහස් ගාණක් මේ විදිහට පැහැදෙනකොට එයාට තවත් පැහැදීමක් ඇති වෙනවනේ. ඒ කියන්නේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ද අසල්වාසීන්ද ගම්වාසීන්ද නේද? ඔක්කොම එකට එකතු වෙලා යමක් ඒ විදිහට වැරදි දේ වුණත් අනුගමනය කරනකොට විශාල පිරිසක් එකට එකතු වෙනකොට ඒ විදිහට ඒ පිරිස අතරට මේ අනිත් අයත් එකතු වෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවනේ. දැන් ඇත්තටම දැන් අර පහුගිය දවස්වල විශේෂයෙන් මේ ධර්ම විකෘති කරන පැත්තට එකතු වෙච්ච පිරිස නේද? ඒ අය කිව්වනේ මතක් කළානේ මේ දැන් අර උගත් කමින් මනින්න ගත්තානේ ඒ අය. ඒ කියන්නේ යම් කිසි විදියකින් අධ්‍යාපන තත්වයෙන් උසස් තත්වයටපත් වෙච්ච අය ඉංජිනේරුවරුද නේද වෛද්‍යවරුද මේ අයත් මේ කියන දර්ශනයට එහෙම නැත්නම් මේ කියන මතවාදයට නැඹුරු වෙලා මේක අනුමත කරලා ඒ අනුගමනය කරනවා කියලා නේද? ඒ පිළිබඳව පැහැදිලිව කටයුතු කරනවා කියලා විශාල අනිත් අයගේ පැහැදීමක් ඇති වුණානේ. ඒක මිනුම් දණ්ඩක් බවට පත් කරගන්නවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඉතින් ඒ නිසා ඒ විදිහට විශේෂයෙන්ම උගත්කමින් නේද? වෙනත් ඇත්තටම දැන් උගත්කමක් ඇති කරගෙන තියෙන වෙනත් මේ මාතෘකා යටතේ වෙනත් විෂයන් ගැන නේද? එහෙමයි. වෙනත් වෘත්තීන් විෂයන් පිළිබඳව දැනුම් සම්භාරයක් තමයි ඒ ඇති කරගෙන තියෙන්නේ. ඒ තිරුන් තමයි වෛද්‍යවරු බවට පත් වෙලා තියෙන්නේ, ඉංජිනේරු බවට පත් වෙලා තියෙන්නේ නේද? නීතිඥයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඒ විදිහට ඒ විෂයන් ගැන ඉගෙනගෙනනේ. එහෙමයි. ඉතින් නමුත් බුදුදහම පිළිබඳව කෙලින්ම මේ ධර්මයේ පිළිබඳව විදිහට උගත් බවට පත් වෙලා නෙවෙයිනේ ඒ தത്വයට පත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා විශාල පිරිසක් ඇත්තටම අර උගත් බවට හරි ඒ වගේම
සමහර වෙලාවට ඒ අයටත් හොඳට ධනෙ තියෙනව වෙන්න පුළුවන්, බලය තියෙනව වෙන්න පුළුවන් නේද? ඊළඟට පිරිවර ඉන්නව වෙන්න පුළුවන්. ඒ විදිහට සමාජයේ ගොඩක් කීර්තිමත් වෙන්න පුළුවන්. ප්‍රසාදයක් දිනාගත්ත පිරිසක් වෙන්න පුළුවන් නේද? ජනාදරයට පත් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. සමහරකට කලාකරුවෝ වෙන්න පුළුවන් නේද? ඒ වගේ පිරිසක් යම් කිසි දෙයක් අනුමත කළාට පස්සේ අර ඇත්තටම සත්‍ය අවබෝධ කරගන්නකම් කවදා හරි සත්‍ය අවබෝධ කරගන්නකම් ඒ පිරිස ඒ ගොඩේනේ ඉන්නේ. ඒ පිරිසත් එක්කනේ එකතු වෙලා ඉන්නේ. ආන්නේ වගේ ස්වභාවයක් තමයි මේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා සියලුම ශාස්ත්‍රඥ වහන්සේලා පිළිබඳව මේ පැහැදීමටපත් වෙලා තමයි මතක් කළේ මේ ඒකාන්තයෙන්ම මේ අය මේ විශාල පිරිසකට ගණයාට සාස්ෘ වූ ඊළඟට මහානකමෙහි කෙලපෙමිනියා වූ ඒකාන්තයෙන් මේ නිගණ්ඨනාත පුත් වැනි අය කෙරෙහි ශාස්ත්‍රඥ වහන්සේලා පිළිබඳව ලොකු පැහැදීමටපත් වෙච්ච කෙනෙක් තමයි ඇත්තටම මේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම අපිට තියෙනවනේ සහන් මේ අර හැම ආගමක්ම පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ අධ්‍යයනයක් නෙවෙයි නේද? ගැඹුරින් අධ්‍යයනය කළා නෙවෙයි. සාමාන්‍ය මතු පිටින් මේ අතපත ගාලා උඩින් අත ගන්නවා කියන්නේ. ඔව් මතු පිටින් අතපත ගාලා තේරුම් අරගෙන කියන පිරිසක් ඉන්නවනේ. ඒ කියන්නේ මේ හැම ආගමකම කියලා තියෙන එකම දේ. එහෙමයි. නේද? හැම ආගමකම කියලා තියෙන හොඳ දේවල් කරන්න කියලා ඒ විදිහට පැහැදිලි පිරිසකුත් ඉන්නවනේ. එහෙමයි නේද? ඉතින් ඒ අය සමහර වෙලාවට ආර්ථික වාසියක් තියෙන වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ විශාල පිරිසක් අතරට යන්න නම්, ඒ කියන්නේ විශාල පිරිසක්ගේ ප්‍රසාදයටපත් වෙන්න නම් ආගමානුකූලව වෙන්න පුළුවන්, ජාතීන් වෙන්න පුළුවන්, විවිධ ජාතීන් වෙන්න පුළුවන් නේද? ඉතින් මේ හැම ජාතියක්ම විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න. හැම ආගමිකයෙක්ම අතරට යන්න නම් ඒ විදිහට පොදු කාරණා ටිකකට එකඟ වෙන්න එපා. එහෙමයි. නේද? ඉතින් මේ පොදු කාරණා ටිකකට එකඟ වෙන්න ඕන නිසා උණු නිසා තමයි මේ සාසුන් පිළිබඳව මේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයාත් ඒ විදිහේ පැහැදීමකින් හිටියේ. ඉතින් අපේ අතන බෞද්ධ විනවත් ඉන්නවනේ නේද? ඒ ආගම් වලත් කියලා තියෙන හොඳ දේවල් කරන්න කියලා. හැම ආගමකම කියලා තියෙන එකම දේ කියලා අනුමත කරලා ඒ විදිහට හැම ආගමක්ම විශ්වාස කරන පිරිසක් ඉන්නවනේ. ඉතින් අන්නේ ඒ වගේ කෙනෙක් තමයි මේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ හොඳ කාරණාවක් මතක් වුණා මේ බුද්ධ කාලයේ පමණක් නෙවෙයි අද කාලෙත් මේ කාරණාවන් අපිට අස්පනා පිටම දකින්න අපි අවාසනාවන්ත වෙලා තියෙනවා. ඒ තමයි ඔබ වහන්සේ සඳහන් කරන්න වගේ විවිධ මතවාද ප්‍රකාශ කරන අය පිටුපස අපි දන්නවා වෙනත් විෂයකට කෙල පැමිණි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විෂයකට දස්කම් දක්වන කෙනෙක් වෙන්න පුළුවන්. ආචාර්ය, මහාචාර්ය, කතිකාචාර්යවරු වෙන්න පුළුවන්. කලාකරුවන් වෙන්න පුළුවන්, දේශපාලඥයන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම ඒ විෂයන්ට දස්කම් දැක්ුවාට බුද්ධ විෂයට නෙමෙයි උන් දස්කම් දක්වන්නේ. ඔබ වහන්සේ සඳහන් කරනවා වගේ ශ්‍රී සද්ධර්මය නම් වූ ඒ මහා විෂයට නෙමෙයි උන් දස්කම් දක්වන්නේ. ඒ නිසා අර තව කෙනෙක් යමක් සඳහන් කළ සැනින් යම් මතවාදයක් එලි දැක් වූ සැනින් ඒ පසුපස හඹා යන ස්වභාවයක් අද කාලෙත් අපි දකින්නට තියෙනවා. ඒ නිසා නිවැරදි අවබෝධය ළඟා කරගන්න තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නටත් ඔබට යම් වාසනා ගුණයක් තිබිය යුතුමයි. ඒ නිසා ඒ පිළිබඳවත් අද මේ සාකච්ඡාව තුළ සඳහන් කරමින් එවැනි අයට හොඳ උත්තරයක් ලැබේවි කියලා විශ්වාස කරනවා. මේ අවසානයේදී මේ මිසදිටු දිව්‍ය පුත්‍රයන්ගේ මේ අදහස් අහලා සම්‍යදෘෂ්ටික දිව්‍ය පුත්‍රයන්ට ටිකක් අර තරහ ගියා කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා පොඩ්ඩක් තදින් මේ පිළිබඳව අනන්ත තෙරුන් වහන්සේත් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේත් දිව්‍ය පුත්‍රයන් ඉදිරියේත් සඳහන් කරනවා මේ තුනුරුවන්ගේ තියෙන ගුණ කදම්බේ පිළිබඳව වටිනාකම පිළිබඳව. නායක ස්වාමීන් වහන්සේ කොයි විදිහටද මේ සම්‍යදෘෂ්ටික දිව්‍ය පුත්‍රයන් මේ වර්ණනාව සිද්ධ කරන්නේ? ඔව් ඇත්තටම දැන් අර වර්තමානයේ වගේම තමයි. දැන් අපි හිතමු බොහොම ශක්ති සම්පන්න තරුණ පිරිසක් එකතු වුණාම කතා කරන්නේ තමන්
තමන් ඉගෙන කියා ගන්න දේවල් ගැන වෘත්තිමය ගැන නේද? ඒ දක්ෂතාවයන් පිළිබඳව ගොඩක් මේ වාද විවාද ඇති වෙනවනේ. ඒ වගේම තමයි අපි දත්තොත් එහෙම දැන් අතරම මේ සාමාන්‍යයෙන් තලත්ෑනි වයසේ අපේ උපාසක මහත්වරු නේද? එකතු වුණාට පස්සේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නේ ඊළඟට නොයෙක් විදිහේ මතවාද පිළිබඳව කතා කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. ඉතින් මෙතෙන්දී මේ ඉස්සෙල්ලා අදහස් දක්වානේ ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයා මේක අහගෙන හිටපු සම්‍යක් දෘෂ්ටික දිව්‍ය පුත්‍රයා. ඒ කියන්නේ මේ දිව්‍ය පුත්‍රයා තමයි වේටම්බරි දිව්‍ය පුත්‍රයා. වේටම්බරි දිව්‍ය පුත්‍රයා පෙරලා ආකෝටක කියලා කියන දිව්‍ය පුත්‍රයාට මේ විදිහට කියනවා පෙරලා මේ විදිහට මතක් කරනවා. මෙතෙන් සඳහන් වෙනවා ලාමක කළු සිවල් තෙමේ එක්ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සම නොවේ කියලා කියනවා. ඒ විදිහට උපමාවෙන් මතක් කළා මේ විදිහට කළු සිවලෙක් කවදාවත් මේ සිංහයෙකු හා සමාන වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙයින් නග්න වූ බොරු කියන සුළු වූ සැක කටයුතු හැසිරීම ඇති සාස්ෘතමේ බුද්ධ ආදී සත්පුරුෂයන්ට කොයි වෙලාවෙවත් සම වෙන්නේ නැහැ. සම කරන්න බෑ කියලා මතක් කළා. ඒ කියන්නේ දැන් නිගණ්ඨනාථ පුත්‍ර ගැන තමයි විශේෂයෙන් මතක් කරේ මේ වෙලාවේ. අර නග්නව ඉන්නවා කියලා මතක් කරේ නේද? එතකොට සමහර වෙලාවට දැන් අර සැක කටයුතු හැසිරීම ඇති. ඒ අය සමහර වෙලාවට මිනිස්සු ඉදිරියේ ආහාර පාන ගන්න එක ගැන යම්කිසි හැසිරීම පිළිබඳව ඒ විදිහට මිනිසුන්ට පේන්න එක දෙයක් කරලා ඊළඟට හොරෙන් වෙන දෙයක් කරනවා. ඉතින් අපිට මතකයි ඇත්තටම දැන් ඔය ඉන්දියාවේ මේ පින්කමක් කරනකොට වුණත් ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට මේ ඒ වෙලාවට සිවුරු පොරවගෙන එන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ඉන්දියාවේ. එහෙමයි. නේද? හරි අමාරුයි පාලනය කරන්න යයි. එහෙමයි. ඉතින් සමහර වෙලාවට මේ වෙනත් ආගමිකයන් එහෙම නැත්නම් වෙනත් ඒ විදිහට පූජකවරු සමහර වෙලාවට ඒ ඇඳුම් පැළඳුම් අත්හැරලා දාලා ඉවරලා ඒ වෙලාවට සිවුරු පොරවගෙන ඇවිල්ලා සමහරලාට ඒ පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල ලොකුවට ඒ අය එකතු වෙලා උද්ඝෝෂණය කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා පින්කම් කරනකොට ඉන්දියාවේ වර්තමානයේ වුණා. ඉතින් ආන්නේ වගේ ස්වභාවයක් තමයි මෙතෙන්දී දක්නට ලැබුණේ. ඉතින් මේ විශේෂයෙන් මේ වේටම්බරි දිව්‍ය පුත්‍රයා ඊටාම සැර විදිහට මතක් කළා. ඒ විදිහට මේ කළු සිවලුන් අතරේ කවදාවත් සිංහයෙක් සමාන කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒකට සිංහයා උපමා කළේ එතකොට භාග්‍යවතුන් වහන්සේට. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඒ වගේ තුන් ලොවටම අධිපති වූ තිලොවට තිලක වූ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මහා විශ්වාසයකින් කටයුතු කරන්න. සංඝ රත්නය කෙරෙහි මහා අවබෝධයකින් කටයුතු කරන්න මහා පුණ්‍යවන්ත ගුණයක් වාසනාවන්ත ගුණයක් තිබිය යුතුමයි. ඒ පිළිබඳව මේ සූත්‍ර දේශනාව මැනවින් අද දවසේදී අපට කියා දෙනවා. නායක ස්වාමීන් වහන්සේ ඒ ගුණය නැති පිරිසක් ඉන්නවනේ මේ අද කාලෙත්. ඒ වාසනා ගුණය අහිමි වුණු පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේගෙන් මා ඊටාම ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේ පිරිසට ඇස් පෑදෙන්න. එහෙම නැත්නම් මේ අචල ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිර්මල ශ්‍රී සද්ධර්මයට අනුගත වෙන්න. ඔවුන්ට මොන වගේ උපදේශයක්ද අපට ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ? ඕසහන් දැන් මෙතෙන්දි මේ වේටම්බරේ කියලා කියන දිව්‍ය පුත්‍රයා මේ කරපු ප්‍රකාශය පිළිබඳව අහගෙන හිටපු මාරයා මෙතෙන්ට එනවා. එහෙමයි. මාරයා මෙතෙන්ට ඇවිල්ලා වේටම්බරේ දිව්‍ය පුත්‍රයාට මේ මාරයා වැහෙනවා. ආවේශ වෙනවා. එතකොට මේ හිත වහගත්තට පස්සේ මාරයා ඒ වෙලාවේ මේ ඒ විදිහේ වේටම්බරේ මතක් කළේ හොඳ දෙයක් ගැනනේ භාග්‍යතුන් වහන්සේ හොඳ විදිහටනේ මතක් කරේ. ඉතින් මේ ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ දැනගනී කියලා වේටම්බරි දිව්‍ය පුත්‍රයාට ආවේශ වුණු මාරයාම මේ විදිහ ප්‍රකාශයක් කරනවා. දැන් මේ
ඒතර මාර්යා ආවේශ වුණු වේටම්බරි දිව්‍ය පුත්‍රයා තමයි දැන් භාග්‍යතුන් වහන්සේ හමුවේ මේ විදිහට මතක් කරන්නේ. කොහොමද මතක් කරන්නේ? තපසෙහිද පවට පිළිකුල් කිරීමෙහිද විවේක බව රකින්න රූපෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතද්ද ඒ මිනිස්සු ඒකාන්තයෙන් පරලෝක පිණිස මනවින් අනුශාසනා කිරීත්. මේක අතර මුලාවක්. මේ මායя කරපු මුලාවක් තමයි මේම කලේ. දැන් ඒ කියන්නේ දැන් මෙතෙන් සඳහන් කරන දැන් තපසෙහිද පවට පිළිකුල් කිරීමේද විවේක බව රකින්න රූපේහි පිහිටි යම් කෙනෙක්. එතකොට යම් කිසි කෙනෙක් පවට පිළිකුල් කරලා ඒ අය මේ පින් රැස් කර ගන්නවනේ. නේද? එහෙමයි. එතකොට පින් රැස් කරගත්තට පස්සේ ඒ අය ප්‍රාර්ථනා කරනවනේ දිව්‍ය ලෝකේ. එහෙමයි. හරිද? දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරාට පස්සේ මරණින් පස්සේ ඒ විදිහට දැන් නැවත නැවත උත්පත්ති ලැබනවා කියලා කියන එක මායයට ආහාරයක්. එහෙමයි. හරිද? දැන් මේ මරණයටපත් මේ මනුෂ්‍ය ලෝකේ මරණයටපත් වෙලා දිව්‍ය ලෝකයට නැවත නැවත යනවා කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ අත්හරින දේවල් තියෙනවනේ. මනුෂ්‍ය ලෝකේ අත්හරින මේ කය මේ ශරීරය එතකොට මායයට ආහාරයක්. එහෙමනේ කරගන්නේ. එතකොට ඒ පිළිබඳව වර්ණනා කරනවා මායя විසින්. එහෙමයි. ඒ මායя විසින් තමයි මේ වර්ණනාව කරන්නේ එතකොට. එහෙමයි. ඉතින් ඒ විදිහට ගියායනේ දැන් අර ඉස්සලා අය ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික දිව්‍ය පුත්‍රයෝ කවදාවත් මේ සම්මාදිට්ඨිය පහල කරගන්නකම් දිවි ලෝකේ අත්හරින්නේ නැහනේ. එහෙමයි. නේද? හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා කියලා දිවි ලෝකයෙන් ප්‍රාර්ථනා කර ඉන්නවා. දැන් මේ දිවි ලෝකයෙන් ප්‍රාර්ථනා කිරීම පිළිබඳව තමයි මෙතන සඳහන් වෙනවනේ. දෙව්ලොවම පතත් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඒතකොට දිවි ලෝකයෙන් ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සු ඒකාන්තයෙන් පරලෝස් පිරිස මනවින් අනුශාසනා කෙරෙත්. එතකොට ඒ පින්කම් කිරීම පිළිබඳව කියන හොඳ දේවල් කිරීම පිළිබඳව අය හැම වෙලාවෙම වර්ණනා කරනවා. ඒ තමන් හොඳ දේවල් කරනවා වගේම අනිත් අය ඒකට සමාදම් කරනවා. හොඳ දේවල් කරන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. එහෙමයි. නේද? අද කාලෙත් එහෙම කියනවනේ. එහෙමයි. ඉතින් දැන් ඇත්තටම දැන් මිත්‍යා දෘෂ්ටික ආගම් වල උගන්වන්නේම දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන් කියලානේ. එහෙමයි. නේද? ඒ දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ ඒ ශ්‍රාවකයන්ට ඔබලාට මගේ ළඟට එන්න පුළුවන්. එහෙමයි. මගේ ළඟට එන්න පුළුවන්. එතකොට ඒ අයගේ ඥාති පිරිස නේද? හිතවත් පිරිස හැමෝම කියන්නේත් අන්න අපි හැමෝටම මේ හොඳ දේවල් කළොත් එහෙම ඒ දෙවියන් වහන්සේ කියපු දේවල් අනුගමනය කළොත් එහෙම අන්න දිව්‍යන් වහන්සේ ළඟට යන්න පුළුවන් කියලා. එහෙමයි. ඒතකොට දිව්‍යන් වහන්සේ ළඟට යන හැම කෙනෙක්ම නිවනට යන අය නෙවෙයිනේ. එහෙමයි. නේද? මිත්‍යා දෘෂ්ටික අය. ඉතින් ඒ අය නැවත නැවත උත්පත්ති ලැබනවනේ. එහෙමයි. මෙතෙන්දී මතක් කළේ දැන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ වගේ සැප විඳලා දැන් මෙතෙන් සඳහන් වෙනවනේ විශේෂයෙන්ම රූපේහි පිහිටි කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේ ඇහින් දකින්න දේවල් රූප තමයි. කනෙන් අහන ශබ්දත් රූප. රූප වලටයි අයිති වෙන්නේ. එහෙමයි. ඊළඟට ගඳ සුවඳ කියලා කියන දේවලුත් ඒ රූප වලටයි අයිති වෙන්නේ. රසය අයිති වෙන්නේ රූප වලට. එහෙමයි. ස්පර්ශය අයිති වෙන්නේ රූප වලට. ඒ රූප පිළිබඳව ඒ විදිහට ඒ රූප පිළිබඳව ප්‍රසාදයටපත් වෙච්ච අය මේවා හොඳයි මේවා යහපත් මේ වගේ ආස්වාදයක් තියෙනවා. එහෙමයි. මේවා හැම වෙලාවෙම විඳින්න ඕනේ නේද? අපි කියන්නේ අර කාලා බීලා මේ විදිහට ඉන්න කියලා හෙට මරුණත් එකයි අද මරුණත් එකයි කියලා. එහෙමයි. නේද? එහෙම කියන අය ඉන්නවනේ. ඉතින් එතකොට ඒ අයට ඇත්තටම මේ මරණය පිළිබඳව ලොකු බයක් ඇති වෙන්නේ නැහැ නේ එහෙම කියනකොට. එහෙමයි. නේද? එතකොට සතුටින් ඉන්නකොට මොන වැරද්ද කරලත් හරි සතුටින් ඉන්නකොට ඒ කල්පනා කරන්නේ සතුටුනේ ජීවිතය වැදගත්. එහෙමයි. එතකොට දුකෙන් කනගාටුවෙන් ඉන්නවට වඩා සතුටින් ඉන්න එක හොඳයිනේ. නේද? එහෙම හිතලා තමයි අර ඒ විදිහට වැරදි දේවල් කරලා වැරදි දේවල් හමුවේ ඒ විදිහට මේ විශේෂයෙන්ම දැන් ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටික අදහසෙන් යුක්තව වැරදි කරන අය
හරියට මේ අපි කියන්නේ මේ හරියට ගඟකට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. නැත්නම් ලිඳකට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. ප්‍රපාතයකට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. එහෙමයි. නේද? කොයි වෙලාවෙ මරණයට පත් වෙනවද දන්නේ නැහැනේ. ඉතින් එහෙම ඉන්න අවස්ථාවේ කොහොම හරි සතුටින් ඉන්න කියලා තමයි එයා මතක් කරන්නේ. එහෙමයි. හැමෝමත් එක්කම සතුටින් ඉන්න. හොඳ අයත් එකයි නරක අයත් එකයි නේද? ඒ විදිහට සත්පුරුෂයෝ ලෝකේ නැහැ අසත්පුරුෂයෝ ලෝකේ නැහැ කියලා ඒ විදිහට පින්පව් ලෝකේ නැහැ කියලා අම්මා තාත්තා කියලා වෙනම නේද? එහෙම නැහැ නේද? ඇත්තටම අම්මා තාත්තා පිළිබඳවවත් යම් කිසි විදියකින් සහෝදර සහෝදරියන් පිළිබඳවත් සමහරවිට දීවරු පිළිබඳවත් සැලකිල්ලක් නැති අය ඉන්නවනේ. නේද? ආන්න එහෙම මිත්‍යා දෘෂ්ටික අදහසින් යුක්ත අය හොඳ දේවල් කළොත් එහෙම මිත්‍යා දෘෂ්ටික අදහසින් හොඳ දේවල් කළොත් දිවි ලෝකයට යන එක පිළිබඳව මේ දිව්‍ය පුත්‍ර මේ මාරයා අර ඒ විදිහට වේටම්බරි දිව්‍ය පුත්‍රයාට වැහිලා මතක් කළා. දැන් එතකොට ඇත්තටම මේ ඇයි මේ සම්‍යක් දෘෂ්ටික දේව පුත්‍රයෙකුට මාරයා ආවේශ වුනේ? සාමාන්‍ය ප්‍රශ්නයක් පන්නගෙන ඉන්න පුළුවන් නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? ඉතින් එතකොට හැම පෘථග්ජන කෙනෙකුටම සෑම පෘථග්ජන කෙනෙකුටම මායя ආවේශ වෙන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ දැන් අර ඇත්තටම සෝහන් ඵලයටපත් වුණ ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ විදිහට වුණානේ නේද? ඒ කියන්නේ යම් කිසි විදියකින් අර අවිද්‍යාවෙන් මුලා වීමක් කියලා කියන එක නෙවෙයි. හොඳ හිත වහ ගන්න පුළුවන්. එහෙමයි. හොඳ හිත ටිකකට හරි වහ ගන්න පුළුවන්, වසා ගන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් තමයි මාරයා කියලා කියන්නේ. බොහොම පුංචි වෙලාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක්. ෂණයෙන්. ඒ කියන්නේ මරණයටපත් වෙනවා කියන එක ෂණයක් තුර සිද්ධ වෙන එකක් නේ. එහෙමයි. ඉතින් ඒ ෂණේ වසාගත්තා කියලා කියන්නේ එයා ජයග්‍රහණය කරා කියන එක. මාරයා ජයග්‍රහණය කරා කියලා කියන එක. ඉතින් තව පැත්තකින් මේ සහන් අපි ගත්තොත් එහෙම දැන් මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහන විශ්වාස කරන පිරිස හැම වෙලාවෙම කියන්නේ හැම දෙයක් ගැනම බලන්නේ දිවි ලෝකයට යන අදහස ඉන්නේ. එහෙමයි. නේද? දැන් අපි ගත්තොත් එහෙම ඒ අය මත්පැන් පානය කරනවා. මත්පැන් පානය කරන පිරිසක් නම් කියනවා තමන් මත්පැන් පානය කළ සතුටු වෙනවා වගේ මේ මත්පැන් ටිකක් තව කෙනෙකුට දුන්නොත් ඒක හොඳ දෙයක්. ආය අම්මද තාත්තද අයියද මල්ලියද කියලා නෑ. ඒ අය ඒවා බෙදා හදාගෙන මේ භාවිතා කරනවා. එහෙම සමාජයක් තියෙනවනේ. එහෙමයි. නේද? ඉතින් ආහාර පාන වුණත් එහෙමයි. සත්තු මරාගෙන කන අය දැන් තමන් සත්තු මරාගෙන කෑවට පස්සේ නේද? අනිත් අයටත් සත්තු මරන්න උගන්වනවා. ඒ විදිහ ස්වභාවයක් නේ තියෙන්නේ. කාමයේ වර්ධව හැසිරෙලා සතුටු වෙන අය ඒ අවස්ථාව අනිත් අයටත් දෙනවා. එහෙමයි. ඒ වගේ මහා සමාජයක් තියෙනවනේ. නේද? ඒ වගේ සමාජයක් තියෙනවා. ඉතින් එතකොට ඒක ලාමක ක්‍රියාවක් කියලා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. අපි දන්නවනේ දැන් අර සමාජ ශාලා තියෙනවනේ සහන් අර ඔක්කොම මේ වාහන වලින් ගිහිල්ලා නේද? එහෙමයි. හැමෝම තමන්ගේ බිරිඳත් එක්ක තමන් ස්වාම පුරුෂයත් එක්ක වාහන වලින් ගිහිල්ලා එකතු වෙලා ඒ වාහන වල යතුරු ටික එකතු කරලා යතුරු ටික මාරු කරගන්නවා. නේද? යතුරු ටික මාරු කරගෙන ඒ යතුරු ලැබිච්ච කෙනා තමයි ඒ ස්වාම පුරුෂයත් එක්ක යන්නේ. ඒ බිරිඳත් එක්ක යන්නේ. එහෙම මාරු කරගන්නේ එහෙම සමාජයක්. එහෙමයි. එතකොට කාමවර්ධව හැසිරීමනේ ඇත්තට මේ නේද? එතකොට එහෙම සතුටු කිරීම තමන් සතුටු වෙනවා වගේම අනිත් අය සතුටු කරන්න ඕනේ කියලා වැරදි විදිහට සතුටු කරන්න ගියාම ඒ විදිහට මේ වැරද්ද මොකද්ද කියලා පේන්නේ නැහැ. එහෙමයි. ආන්නේ වගේ අර මම මතක් කළේ මේ එහෙම කළොත් එහෙම දිවි ලෝකේ යන්න පුළුවන් කියලා හිතන අය. දැන් මත්පැන් පානේද නේද? බොරු කියනේද කේලම් කීමද කියලා කියන එක මේ විදිහට පරුෂ වචන කියනවා කියන එක මේ හොඳ දෙයක් විදිහට සලකන්නේ නේද? හොඳ දේවල් විදිහට තමයි සලකන්නේ. ඉතින් සමහරලාට කියන මේ අද කාලේ මේ බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. එහෙමයි. ව්‍යාපාර කටයුතු කරනකොට නේද? අනිත් අය රවටන්න නැතුව ජීවත් වෙන්න බෑ. දැන් ගොඩාක් අර අපි ගත්තොත් එහෙම වෙලෙන්දෝ ඉන්නවනේ තමන්ගේ භාණ්ඩය මේ හොඳ වුණත් නරක වුණත් කොහොම හරි අලෙවි කරගන්න යා කියන්නෙම මේක වර්ණනා කරන වැඩිපුර. එහෙමයි. නේද? නැති දේවල් පෙන්වනවා. මේක ආයේ කොහෙවත් ගන්න නැහැ. නේද? මේක මේ දැන් ඔන්නේ අවසන් වෙන්න මේ තව කීපයයි තියෙන්නේ. එහෙමයි. මේක කොහෙවත් ගන්න නැහැ. ඊළඟට මේ මිලට කොහෙවත් ගන්නත් නැහැ කියලා කියනවනේ. ඒක ගොඩාක් වර්ණනා කරලා දෙන දේවල් තියෙනවනේ.
ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. නේද? ඒ වගේ ඒ කියන්නේ මොකක් හරි වැරද්දක්, මොකක් හරි අඩුපාඩුවක්, මොකක් හරි දුර්වලකමක් මේ ඒ දෙන භාණ්ඩය තුල තියෙනවා. අන්න ඒ නිසා තමයි වැඩිපුර වර්ණනා කරන්නේ. වැඩිපුර උනන්දු වෙන්නේ. ඉතින් එතකොට අපිට පේන්නේ සාමාන්‍ය මේ ඒ වගේ වෙලෙන්දු හරි දක්ෂ වෙලෙන්දු කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. එහෙමයි. නේද? වෙලෙන්දු දක්ෂයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒකේ වෙලඳාම දක්ෂ වෙලා තියෙන්නේ වැරදි සමාජගත කරන්න. සමාජයේ අලෙවි කරන්න තමයි ඒ අය දක්ෂ වෙලා තියෙන්නේ. ඉතින් ආන්නේ වගේ හැම වෙලාවම දකින්නේ දිව්‍ය ලෝකයට යන කතාව. ඒ වගේම තමයි මම දකින විදිහට අපේ බෞද්ධයන්ටත් තියෙන තවත් අදහසක් තමයි මේ මොනවා හරි හොඳ දෙයක් කළොත් එහෙම මේ මොනකක් හරි බාධාවක් එනවා. නේද? මොනවා හරි හොඳ දෙයක් කරනකොට බාධාවක් එනවා. දැන් සමහර වෙලාවට මේ පින්කමකට ගිනිවසෙන් එළියට බහිනකොට ඒ විදිහට කවුරු හරි ඇවිල්ලා බාධා කරන එකට. එහෙමයි. එහෙම නැත්තම් ඒ වෙලාවට සමහර වෙලාවට මේ වහිනවා. නේද? වසෙන් බාධා වෙනවා. එතකොට ඒ කාරණාව අඩපණ වෙනවා. අඩපණ වෙනවා. එහෙමයි. අඩපණ වෙනකොට මොකද්ද ඔතෙන්ට ගන්නෙ? අඩපණ වෙනකොට ඔතෙන්ට ගන්නෙ මායя වෙන්නේ නැති කියලා. එහෙමයි. නේද? සමහර වෙලාවට මේ සමහරගේ ජීවිතවලට එක එකන එකතු කරනවා. නේද? එහෙමයි. ඒ කියන්නේ අසත්පුරුෂය එකතු කරනවා කියලා කියන්නේ. එහෙමයි. අසත්පුරුෂය බාධා කරනවා කියලා කියන්නේ. එතකොට මේ අසත්පුරුෂයා පේන්නේ මාරයෙක් විදියට. අර භෞතික දේවල් පවා මේ බාධා වෙන දේවල් පේන්නේත් මාරය විදියට. ඇත්තට මාරයා කියලා කෙනෙක් ඉන්නවා තමයි. නමුත් හැම එකකටම මාරයා කියලා හිතා ගන්න හොඳ නැහැ. එහෙමයි. එතකොට තියෙන ලොකුම බාධාව තමයි මාරයා කියලා හැම වෙලාවම දකින්නේ ආත්මයක්. එහෙමයි. අනාත්ම සංඥාව වැටහෙන්නේ නැහැ. අනාත්ම සංඥාව කොයි වෙලාවත් දකින්න වෙන්නේ නැහැ. හැම වෙලාවම මාරයා කියලා හිතාගත්තා. එහෙමයි. ඒක බාධාවක් නේ. ඒක ලොකු ගැඹුරු කාරණාවක් ඇත්තටම. ඉතින් මේ ස්වභාවයේ මේ කතාව ඇත්තටම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ මාර්යා ආවේශ වුණ බව මාර්යා ආවේශ වෙලා තමයි මේ ප්‍රකාශය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ දැනගත්තා. එහෙම දැනගෙන සහන් භාග්‍යතුන් වහන්සේ මතක් කළා මෙලව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද මාරය ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ මසුන් නැසීම පිණිසලු ඇමක් වගේ කියලා කියනවා. එතකොට එතන මාරයා පරාජය වෙලා ගියා. එහෙමයි. මාරයා ඒතර බුදුරජාණන්සේ දැනගත්තා මේ මාරයාගේ වැඩක් තමයි මේ කියලා. ඒ කියන්නේ තැන් වල ලස්සන පෙන්නනවානේ කවුරු හරි මේ යම් කිසි දෙයකට අපහැදෙනකොට එතන පැහැදීමක් ඇති කරන්න නොයික් දේවල් එකතු කරනවා. එහෙමයි. නේද? ඒක මාරයාගේ වැඩක්. ඒ නිසා හරියට අර මත්ස්‍යයන් අල්ලන්න ඇමක් එකතු කරනවා වගේ වැඩක් තමයි මේ මාර්යා කරන්න කියලා ඒ විදිහට මේ බුදුරජාණන් මතක් කළා. ඒ වෙලාවේ මානවගාමී දිව්‍ය පුත්‍රය මේ භාග්‍යතුන් වහන්සේ අරම භාග්‍යතුන් වහන්සේ සමීපේ මේ ගාථාව කිව්වද. මානවගාමී කියලා සම්‍යද්දෘෂ්ටික දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යතුන් වහන්සේට මතක් කළා මේ විදිහට. රජගහනුවර පර්වතයන්ට වේපුල්ල පර්වතය ශ්‍රේෂ්ඨයි. ඒ වගේම හිමවත් පර්වතයට කෛලාසනය ශ්‍රේෂ්ඨයි. ඊළඟට අහසේ යන්න උන්ට සූර්යයා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ජලාශයට මුහුද ශ්‍රේෂ්ඨයි. නැකත් කරුවන්ට සඳ ශ්‍රේෂ්ඨයි. දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ කියලා අර ඒ විදිහට මානවගාමී කියලා කියන සම්‍යද්දෘෂ්ටික දිව්‍ය පුත්‍රයා මතක් කළා. ඒ තුලින් අර ඒ හැමෝම සතුටු භාවයටපත් වෙලා සම්‍යද්දෘෂ්ටික භාවයටපත් වුණා. තුන්වන් සරණ ඒ වෙලාවේ තුන්වන් සරණ ගිහිල්ලා ධර්මාබෝධය ලබා ගත්තා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය පරදා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කරන්න අද මේ සූත්‍ර දේශනාව ඔබට මහා උපකාරයක් බවට පත්වේවි කියලා අපි විශ්වාස කරනවා. නායක ස්වාමීන් වහන්සේ කාලය ක්‍රමානුකූලව අපෙන් ගිලිහිලා ගිහිල්ලා හරියට ජීවිතය ක්‍රමානුකූලව අපෙන් ගෙවිලා යනවා වගේ. නමුත් අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති බොහෝ දෙනා අර ඔබ වහන්සේත් මතු කළ කාරණාවක් තියෙනවා. මේ යම් පිනක් සිද්ධ කළා දිව්‍ය ලෝකයේ තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිර්වාණ අවබෝධය නෙමෙයි බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන්නේ. මම මේ පින කරලා මොන වගේ දෙයක් මට ලැබෙයිද මොන වගේ දිව්‍ය තලයක් මට උරුම වෙයිද කියලා තමයි මේ කල්පනා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ගැනත් යමක් සඳහන් කළාම අපි වැඩසටහන නිමා කරමු. ඔව් ඇත්තටම සහන්
පව් කරනවට වඩා පින් කරන එක හොඳයිනේ. එහෙමයි. නේද? පින් කරන එක හොඳයි. ඉතින් ඒ තුලත් ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටික අදහසෙන් නැතුව සම්‍යක් දෘෂ්ටික අය පින් කරගන්න එක ඊටාම් වැදගත්. නේද? කියන්නේ බොහෝම සම්මාදිට්ඨිය පොදවාගෙන ඇති කරගන්න පින. ඒකට කියනවා මේ කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. එතකොට මේ කර්මය කළා හොඳ ආත්මභාවයක් ලබා ගන්න පුළුවන්, දිව්‍ය ආත්මභාවයක් ලබාගත හැකියි කියලා හොඳ පින්කම් කරනවා. හැබැයි මේ ප්‍රාර්ථනාව අවසාන ප්‍රාර්ථනාව මේ සියලුම පින්කම් කරලා අවසාන ප්‍රාර්ථනාව තමයි නිර්වාණ අවබෝධය වේවා කියලා කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවෙන් පින්කම් කළා දිව්‍ය ආත්මභාවයක් ලබා ගත්තොත් සහන් සම්‍යක් දෘෂ්ටික භාවයටපත් වෙලා එතකොට අපිට මුණ ගැහෙන්නේ හේතුඵල ධර්මයේනේ මේ ධර්මයේ තියෙන වැදගත්ම දේ. හේතුඵල ධර්මයේ කියලා කියන්නේ බුදු සාසනයේ තියෙන එකක්. බුදු සාසනයේ තියෙන්නේ. බුදු සාසනය තමයි හේතුඵල ධර්මයේ කියන්නේ. එහෙමයි. ඒතර බුද්ධ සාසනය කියලා කියන්නේ ලෝක ස්වභාවයනේ නේද? ඒතර ඇත්තට ස්වභාවයෙන්ම හොඳ හිතක් පහළ කරගත්ත අය. ඒ වගේ සම්‍යක් අදහසක්කින් යුක්තව කටයුතු කරන හැමෝම දිවි ලෝකයට ගියක් සත්පුරුෂයෝ මුණ ගැහිලා සත්පුරුෂ ධර්මයේම අනුගමනය කරලා දිව්‍යාත්ම භාවයක් ලබා ගත්තත් එහිදී මාර්ගඵල ලබා ගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි පින් රැස් කරගන්න අවශ්‍ය වෙන්නේ. නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවමයි පින් රැස් කර ගැනීම උනත් සිද්ධ කරන්න ඕනේ. ඒ ආකාරයෙන්ම ඔබ සියලු දෙනාම සිද්ධ කරන පින් ඔබේ මෙලොව සහ පරලොව දියුණුවටම ඒ වගේම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි අපේ සජීව සදහම් සාකච්ඡා මණ්ඩපයේ කටයුතු නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ නානාතිත්‍ය ශාවක සූත්‍රය ඇසුරෙන් තමයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අද අපට කරුණු පැහැදිලි කර දුන්නේ. ඉතින් ඔබ වහන්සේ සිදු කරන මේ ශාසනික සමාජීය මෙහෙවර තවත් চিරාත් කාලයක් සිද්ධ කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා. එදා පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් අපවත් වන්නට පෙර මේ කටයුතු මැනවින් පවත්වාගෙන යාම තමයි උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව බවට පත් වුණේ. උන්වහන්සේ අපවත් වූවත් තමන් වහන්සේ සිද්ධ කරපු මේ ශාසනික සේවාව සමාජීය මෙහෙවරය නිසාම උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ඒ බුද්ධත්වයේම සාක්ෂාත් වී යුතුයමයි කියන ප්‍රාර්ථනාවෙන් තමයි උන්වහන්සේ කටයුතු කළේ. ඉතින් ඒ කරුණු ඉදිරියටත් මනාකොට පවත්වාගෙන යන්න මේ ආකාරයෙන් පවත්වාගෙන යන නාලිකාවේ කටයුතු බොහොම සාර්ථකව ගෙන යාම තුළින් තමන් වහන්සේට අනාගතයේදීද මේ පින් අනුමෝදන් වේවි කියන බලාපොරොත්තුව කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ චිත්තසංතානයේහි පැවතුණා. ඉතින් ඒ කටයුතු වර්තමානයේ තමන් වහන්සේගේ එකම ශිෂ්‍ය පුත්‍ර රත්නය වුණු එහෙම නැත්නම් වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය බෞද්ධ මාධ්‍යාලයේහි සභාපති ධූරීන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භවනා මධ්‍යස්ථානාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට පැවරුමක් විදිහට ලබා දුන්නා. ඉතින් ඒ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්නට දිවා රැ නොබලා වෙහෙසෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේම නැවත නැවතත් අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රධාන මේ සමස්ත නාලිකාවේ කටයුතු පවත්වාගෙන යන්නට ත්‍රිනිකායේම මහානායක ස්වාමින් වහන්සේලා අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය අප වෙත ලැබෙනවා. ඒ වගේම ත්‍රිනිකායේම මහා සංඝරත්නය වැඩම කරමින් සූවිසි පැය මුළුල්ලේම ධර්මදේශනාවන් සාකච්ඡා මේ වැඩසටහන් පවත්වන්නට අපමණ අපට දිරි දෙනවා. අත්වැල් ලබා දෙනවා. ඉතින් ඔබ වහන්සේලා සියලු දෙනාටමද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. බෞද්ධ මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී සුවය සැලසේවා. අපට හිත ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාමද ධර්ම අවබෝධයෙන් ජීවිත අවබෝධය ළඟා කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපට සමුගන්නට අවසරයි CBL එහෙම නැත්නම් සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනෙන කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනෙන් ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණානුභව බලයෙන් සියලු යහපත සැලසේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද